සම්මා සම්බුදු සරණයි ඔබ සැමට. ලෞතර බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර බෞද්ධ දර්ශනයේ හරය නිර්වුල්ව මනසට සමීප කරගන්නට අදත් ඔබට මාහිගේ අවස්ථාවක් සලසා දෙමින් බෞද්ධ මාධ්‍යජාලය මෙලෙස ඔබට සමීප වෙනවා. අද ධර්මානුශාසනාව පවත්වන්නට ලෝවැසි ඔබ සැමට අනුකම්පාවෙන් මේ පුණ්‍යවන්ත භූමියට වැඩමව වදාලා කොළඹ බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ මධ්‍යස්ථාන වාසී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද තලල්ලේ චන්දකීර්ති ස්වාමීන් වහන්සේ අපි උන්වහන්සේව පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා. ධර්මයට ලොවට සමීප කිරීමේ දැවැන්ත කාර්යභාරයට අද දායකත්වය ලබාගෙන තිබෙන්නේ තලාහේනේ ආසිරිපුර අංක 136න් 6C නිවසේ පදිංචි C.E. පෙරේරා මහත්මිය ඇතුළු දූදරු පිරිස. ඒ සියලු දෙනාගේ දායකත්වයට ඇතිව අපි උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්නටයි මේ සැලසෙන්නේ. ඊට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට අපි සාදුකාරයක් පවත්වා নমස්කාරය කියමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ဒ ගච්ඡාමි ုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආම බන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ
අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දුරංගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනාති. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් හැමදෙනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. අද මේ උතුම් ධර්ම දේශනාවෙහි දායකත්වය දරන්නේ සී පෙරේරා මහත්මණිය සහ දරු පිරිස විසින්. විශේෂයෙන්ම තමන් නමින් පරලෝසපත් ඒ ස්වාමි පුරුෂයාණන් ඇතුළු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන්. දැන් පරලෝසපත් ඥාති පිරිසකට පින් අනුමෝදන් කරන්න බණ කිව්වත් බණ කියන්නේ පරලෝසපත් අයට නෙවෙයි. නේද? ජීවත් වෙලා ඉන්න ඔය ඇත්තන්ට. ඒ නිසා ඔය ඇත්ත පරලෝසපත් අය විදියට බණ අහන්න නැතුව හොඳ සජීවී පුද්ගලයෝ විදිහට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඕන. අද ධර්ම දේශනාව සඳහා මා පින්වතුන්ට මාතෘකා වශයෙන් ප්‍රකාශ කළේ ඊටාම වටිනා ගාථාවක්. සිත කියන්නේ මොකක්ද කියන කාරණය පිළිබඳව එක්තරා විදිහක විග්‍රහයක යෙදුන ගාථා රත්නයක් තමයි මා මාතෘකා වශයෙන් ප්‍රකාශ කළේ. මේ ගාථාව තියෙන්නේ ධම්මපදයේ චිත්ත වර්ගයේ. අන්න මතක තියාගන්න බණ කියලා වුණාට පස්සේ මුල ඉඳලා මම අහනවා. ධම්මපදයේ චිත්ත වර්ගයට අයිති ගාථාවක්. ඉස්සෙල්ලාම අපි මේ ගාථාවේ සරල අදහස ගැන විමසලා බලමු. දුරංගමං. දුරංගමං කියලා කියන්නේ දුර ගමන් කරන සුළු කියන එකයි. ඒක චරං තනිව හැසිරෙන සුළු. ඒක චර කියලා කියන්නේ තනියමයි හැසිරෙන්නේ. අසරීරං ශරීරයක් නැති. ගුහාසයන් ගුහාවක වාසය කරන. චිත්තං සිත යේ යම් කිසි කෙනෙක් සංයමෙස්සන්ති සංසිඳුවනව නම් සමනයට පත් කරනව නම් දමනය කරගන්නව නම් ඒ තැනැත්තා එබඳු සිත දමනය කළ තැනැත්තා මොක්ඛන්ති මාර බන්ධනා මරු වසඟයෙන් මාර බැම්මෙන් බැඳීමෙන් බන්ධනයෙන් මිදෙනවා කියන එකයි ඒ ගාථාවේ සරල අදහස. දැන් ඔන්න මේ ගාථාව හරියට විමසලා බැලුවොත් සිත කියන්නේ මොකක්ද කියලා මේ ගාථාවෙන් විස්තර කරනවා. ඒ වගේම සිතේ හැටි මොන වගේද කියලා විස්තර කරනවා. ඒ වගේම කෙලෙසුන්ගෙන් මිදුන සිත මොන වගේ තත්වයකටද පත් වෙන්නේ කියලා විස්තර කරනවා. දැන් මේ වගේ ගාථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න හේතු වුණේ ඇයි කියන කාරණයක් අපි විමසලා බලන්න ඕන. දැන් බුදුහාමුදුරුවෝ ඔය ගාථා
යම් යම් සූත්‍ර දේශනා නිකම්ම ආවට ගියාට දේශනා කළේ නැහැ. බුදුහාමුදුරුවෝ යමක් ප්‍රකාශ කරා නම් ගොඩාක් වෙලාවට හේතුවක් සහිතව තමයි ඒ දේ ප්‍රකාශ කළේ. ඉතින් ගාථා දේශනා කරනකොටත් එහෙමයි. ඒතර ගාථාවක් දේශනා කරන්නට යෙදිච්ච හේතුව හඳුන්වන්න විශේෂ නමක් යොදනවා. ඒකට කියනවා නිධාන කතාව කියලා. එතකොට මේ ගාථාව දේශනා කරන්නත් මුල් වෙච්ච එක්තරා ලස්සන කතාවක් තියෙනවා. බුදුහාමුදුරන්ගේ කාලේ ඔන්න එක තරුණ මහත්මයෙක් හිටියලු. එයා බුදුහාමුදුරන්ගෙන් බණ අහලා පැහැදිලා එයාට හිතුණලු මහාන වෙන්න ඕන කියලා. ඉතින් මෙයා අවසර අරගෙන මහාන වුණා. මහාන වෙලා සුදුසු කාලයේදී කර්මස්ථාන අරගෙන භාවනා කළා රහත් වුණා. ඉතින් මේ ස්වාමීන් වහන්සේට සංඝ රක්ඛිත කියන නම තමයි යොදලා තිබුණේ. එතකොට සංඝ රක්ඛිත හාමුදුරු සුදුසු කර්මස්ථාන අරගෙන භාවනා කළ රහත් වුණාට පස්සේ සංඝ රක්ඛිත මහරහතන් වහන්සේ නමින් ප්‍රකට වුණා. මේ සංඝ රක්ඛිත හාමුදුරුවන්ට ගිහි කාලේ හිටිය මල්ලි කෙනෙක්. ඒ මල්ලිට හිටියා පුතෙක්. ඉතින් මේ මල්ලි කල්පනා කරන අයියාත් තනියෙන් ඉන්න එකේ අයියාගේ වැඩවලටත් පහසුවෙන් වෙන්න ඕන නිසා මම මේ පුතාව මහාන කරන්න ඕන කියලා. ඉතින් දැන් මේ පුතාව මහාන කළා. දැන් මල්ලිගේ පුතානේ මහාන උනේ. මල්ලිගේ පුතාට සාමාන්‍යයෙන් කියන්නේ බෑනා කියලානේ. පාලියේ භාගිනෙය්‍ය කියලා. එතකොට සංඝ රක්ඛිත හාමුදුරුවන්ගේ බෑනා කියන නමින් භාගිනෙය්‍ය සංඝ රක්ඛිත කියන නම තමයි අර පොඩි හාමුදුරුවන්ට දුන්නේ. ඉතින් එක දවසක් ඔන්න මේ පොඩි හාමුදුරුවෝ වස් කාලයේ සමීප වුණාම එක තැනකට මේ සංඝ රක්ඛිත හාමුදුරුවන් ඉන්න පන්සලෙන් බාහිරව වෙනත් පන්සලක වස්වසන්නට ගියා. එහෙම ගිහිල්ලා වස් 3 මාසේ ගත කළ ඉවර වුණාට පස්සේ ඒ වස්වසපු තැන ඉන්න මිනිසුන්ගෙන් ලැබුණ මේ හාමුදුරන්ට දිග සුදු රෙදි කැබලි දෙකක්. ඉතින් දෙදෙනෙකුගේ පරිහරණයට යෝග්‍ය වෙන ප්‍රමාණයට මේක තිබුණා. මේ සුදු රෙදි කෑලි ලැබෙනවත් එක්කම මේ හාමුදුරුවෝ කල්පනා කරනවා එකක් මම පාවිච්චි කරනවා එකක් මාමා හාමුදුරුවන්ට දෙනවා කියලා. ඉතින් දැන් එහෙම හිතාගෙන ඔන්න දැන් ආවා. ඇවිල්ලා ඉවර වෙලා වැඳ නමස්කාර කරලා තමන් වස්වසපු ආකාරය එහෙමත් කියලා කියනවා මට මේ සුදු රෙදි කෑලි දෙකක් ලැබුණා. ඒකෙන් එකක් මම තියාගන්නම් එකක් හාමුදුරුවන් පිළිගන්න කියලා. ඉතින් මේ රහතන් වහන්සේ සංඝ රක්ඛිත ස්වාමින් වහන්සේ කියනවා මට ප්‍රමාණවත් සිවුරු පිරිකර තියෙනවා. ඒ නිසා මට ඕක ඕන නැහැ. ඔයාම තියාගන්න කියලා. එහෙම කිව්වේ අහිතකින් නෙවෙයි. තියෙන නිසා අනවශ්‍ය දේවල් ගොඩ ගහ ගන්න ඕන නැති නිසා. හැබැයි මේ පොඩි හාමුදුරුවෝ හිතුවේ මොකක්ද මේ පොඩි හාමුදුරුවෝ කල්පනා කරන අනේ මම දෙන දෙයක්වත් අපේ ලොකු හාමුදුරුවෝ පිළිගන්නේ නැහනේ. ඒ කියන්නේ මං කෙරෙහි එච්චර උනන්දුවක් නැහැ කියන එකනේ. මට ලැබි නැහැ කියන එකනේ. මං දෙන දෙයක්වත් පාවිච්චි කරන්නේ නැති මට ආදරේ නැති නිසා වෙන්නේ නැති. ඒ නිසා මේ වාගේ ලොකු හාමුදුරු කෙනෙක් ගාව ඉන්න ඕනත් නැහැ කියලා ඔන්න පොඩි කලකිරීමක් ඇති වුණා. කෙසේ වෙතත් එදා ග්‍රීෂ්ම දවසක් මේ පොඩි හාමුදුරු දැන් අර ලොකු හාමුදුරු ඇඳේ සැතපීලා ඉන්න අතරේ මේ වටාපතක් අරගෙන පවන් සලමින් ඉන්නවා. එහෙම පවන් සලසලා ඉන්නකොටත් මේ ලොකු හාමුදුරු Taman දීපු රෙදි කෑල්ල ගත්තේ නෑනේ කියලා හිත බොහොම දුකටපත් කරගෙන හිටියේ. එහෙම කල්පනා කර කර ඉන්නකොට මේ හාමුදුරුවන්ට ලොකු හාමුදුරු කෙරෙහි කලකිරීමක් ඇති වෙලා හිතනවා මෙහෙම ලොකු හාමුදුරු කෙනෙක් ගාව ඉඳලා වැඩක් නැහැ. මම යනවා සිවුරු ඇල්ල ගෙදර. දැන් ඉතින් ගෙදර ගිහිල්ලත් මොනවත් කරන්න දන්නෙත් නැහනේ. ඒ නිසා මේ හාමුදුරුවෝ හිතනවා ගෙදර යනකොට මම මේ රෙදි කෑලි දෙක තියන්නේ නැහැ. මේ රෙදි කෑලි දෙකත් අරන් යනවා. එහෙම අරගෙන ගිහිල්ලා මම මේ රෙදි කෑලි දෙක විකුණලා එළු දෙනක් ගන්නවා. දැන් එළු දෙන ඔන්න කිරි තියෙන එළු දෙනක් ගන්න. ඉතින් එළු දෙනකින් කිරි අරගෙන විකුණලා ඉවර වෙලා එළු පට්ටියක්ම හදනවා. දැන් ඔන්න
එළු පට්ටියක හිමිකාරයෙක්. ඉතින් මේ එළු පට්ටිය හොඳට හැදුනාට පස්සේ එළ දෙනක් ගන්නවා. එළ දෙනක් අරගෙන එළ කිරි විකුණලා ඉවර වෙලා ඔන්න කිරි බිස්නස් එක කරලා ඉවර වෙලා ලොකු පට්ටියක් හරක් පට්ටියක්ම හදනවා. එහෙම හදලා මම කරත්තෙකුත් ගන්නවා. දැන් ඒ කාලේ හැටියට කරත්තයක් කියලා කියන්නේ ලොකු දෙයක්. වාහනයක්. කරත්තෙකුත් ගන්නවා. කරත්තයකුත් අරන් නිකන් ඉන්නේ නැහැ. කාලයක් ගියාට පස්සේ මම විවාහයකුත් කරගන්නවා. විවාහයක් කරගත්තට පස්සේ ඔන්න මේ දෙන්නට මේ පොඩි හාන්දරුවෙන්න ඔන්න බබෙක් හම්බ වෙනවා. නෝනට බබෙක් හම්බ වෙනවා. ඊට පස්සේ දැන් බබා හම්බ වුණාට පස්සේ බබාව ඉස්සෙල්ලම පෙන්නන්න එක් කරගෙන ඉන්නේ කාටද මේ ලොකු හාමුදුරුවෝ ගාවට. දැන් කරත්තේ ඉඳගෙන මේ දෙන්න කරත්තෙන් ලොකු හාමුදුරුවෝ බලන්න අර පොඩි බබාවත් එක් කරගෙන එනවා. එතකොට ඔහොම එක් කරගෙන එද්දී මේ පොඩි හාමුදුරුවෝ ගිහි වෙලා දැන් මේ තරුණ මහත්මයා අර නෝනගෙන් බබාව ඉල්ලනවා. දෙන්න මම වඩාගෙන යන්නම් කියලා. නමුත් නෝනා දෙන්නේ නැහැ. ඉතින් කෙසේ වෙතත් මේ නෝන කරත්තේ යනකොට කරත්තේ ගැස්සිල්ලට අර බබාව යාගේ අතින් අතහැරලා බිම වැටෙනවා. බිම වැටුණාම අර කරත්ත රෝදෙටම අහුවෙලා අර බබාව තැලිලා යනවා, මැරිලා යනවා. එහෙම වුණොත් මට හරියට කේන්ති මගේ දරුවට මොකක් හරි කරදරයක් වුණොත් මට ඒක දරා ගන්න බැරි වෙයි. එහෙම ඒ වාගේ වැඩක් වුණොත් මම මෙන්න මෙහෙම ගහන්නේ කියලා ඉවර වෙලා අතේ තිබිච්ච වටාත්තෙන් ලොකු හාමුදුරන්ගේ ඔලුවට ගැහුවා. ලොකු හාමුදුරුවෝ බලන මේ හදිසි ප්‍රහාරය මොකක්ද කියලා. ලොකු හාමුදුරුවෝ බොහොම සංසුන් සිටින් බලනකොට දැනගත්තා මේ පොඩි හාමුදුරුවන්ගේ චිත්ත ස්වභාවය. ඉතින් පොඩි හාමුදුරුවන්ට කතා කරලා අහන පොඩි නම වාගේ නෝනා නම් ළමය බිම දාලා නෝනට ගැහුවේ මම මොන වරද කරාදට මට මේ වරාත්තෙන් ඔලුවට ගැහුවේ කියලා. එතකොටම තේරුණා පොඩි හාමුදුරුවන්ට ලොකු හාමුදුරු මේ පොඩි හාමුදුරන්ගේ හිතේ ස්වභාවය දැක්කයි කියලා. ඉතින් එහෙම දැකලා අනේ මේ වාගේ උත්තමයෙක් ගාව මට තව දුරටත් ඉන්න බෑ මම යනවා යන්න කියලා ඉවර වෙලා අර වටාතක් දාලා සිවුරු අරින්න පැනලා ගියා. එහෙම පැනලා යන වෙලාවේදී පන්සලේ ස්වාමීන් වහන්සේලා එකතු වෙලා මේ හාමුදුරුවෝ අල්ලගත්තා. සිවුරු ඇරලා යන්න හදපු හාමුදුරුවෝ අල්ලගෙන බුදුහාමුදුරුවෝ ළඟට ගෙනිච්චා. ඉතින් බුදුහාමුදුරුවෝ අහන මොකද මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් අල්ලගෙන ඇදගෙන ඉන්නේ? නෑ මේ හාමුදුරුවෝ මෙන්න මේ ලොකු හාමුදුරුවන්ට වටාත්ෙනුත් ගහලා ඉවර වෙලා පැනලා යන්න හැදුවා. ඒකයි මේ එක්කන් ආවේ. ඊට පස්සේ අහනවා හැබැයිද මේ කතාව? එහෙමයි බුදුහාමුදුරනේ මං එහෙ වාගේ දෙයක් කළා මට මෙන්න මෙහෙම සිතවිල්ලක් ඇති වුණා මගේ හිත දිගින් දිගටම ගමන් කළා හිත පාලනය කරගන්න බැරි හින්දා මන්න මේ වාගේ වටාත්තෙන් ලොකු හාමුදුරන්ට ගැහුවා ඒ ලැජ්ජාව මට විඳ දරා ගන්න බැරි නිසායි මම මේ සිවුරු ඇරලා යන්න හදන්නේ කියලා කිව්වා. අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඕකට සිවුරු ඇරලා යන්න ඕන නෑ. ඕකට කරන්න ඕන වෙන මොකක්වත් නෙවෙයි ඔයාගේ ඔය හිත පාලනය කරගන්න පුරුදු වෙන එකයි. ඔයාගේ හිත සංසුන් කරගත්තා නම් ඔයාට ওই තත්වයට පත් වෙන්නට සිද්ධ වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මේ මාතෘකා වශයෙන් ප්‍රකාශ කරපු ගාථාව දේශනා කළා. ගාථාව ආපහු මතක් කරගමු. පළවෙනි එක තමයි දූරංගම. දූරංගමං කියලා කියන්නේ හිත ඊටාම දුර ගමන් කරන එක. දුර ගමන් කරනවා කියලා කිව්වහම හිතන්න එපා මේ අපි සාමාන්‍ය බස් එකක කෝච්චි එකක නැගලා දුර යනවා වගේ. එහෙම නැත්නම් අපි ප්ලේන් එකක නැගලා වෙන රටකට යනවා වගේ, නැව් නැගලා වෙන රටකට යනවා වගේ මේ හිත කියන එක එහෙම ගමන් කරන එකක් ගැන තමයි මේ කියන්නේ කියලා. මෙතන දූරංගමං කියලා කියන්නේ පින්නතුනේ හිත කියලා කියන්නේ ඊටාම දුර තියෙන අරමුණක් උනත් ග්‍රහණය කර ගැනීමේ හැකියාවෙන් යුක්තයි කියන අදහසටයි. එහෙම නැතුව හිත එක සැරේටම දුර වේගෙන් යනවා කියන එක නෙවෙයි මෙතන කියන්නේ. ලෝකේ වෙන කොහේ හරි තියෙන බාහිර අරමුණක් කරා හිත ඊටාම වේගෙන් ඇදී යන ස්වභාවය. ඒ අරමුණ ග්‍රහණය කරගන්නට හැකියාවෙන් යුක්ත ස්වභාවය හිතට තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් අපි හඳ ගැන කියලා තියෙනවා නම් හඳට අපි ගිහිල්ලා නැති වුණාට
අපිට ඕන නම් පුළුවන් හඳ අරමුණු කරගන්න මේ වෙලාවේදී. එතකොට හිත යවනවා කියලා සාමාන්‍ය හිත යනවා කියලා කිව්වාට ඇත්තටම ඒක නෙවෙයි වෙන්නේ. වෙන්නේ හිතට හඳ අරමුණු වීමයි. හිතට හඳ අරමුණු වීම තමයි හිත හඳට ගියා කියලා කියන්නේ. එතකොට හිත හඳට ගියා කියලා කියනව නම් ඒක සාමාන්‍යයෙන් ඇත්ත කතාවක් වෙන්න බෑ. දැන් කියන්න බලන්න සත්වයෙක් කියලා කියන්නේ සරලව කිව්වොත් මොකටද? සත්වයෙක් කියලා කියන්නේ සිතටයි සිතට විතරක් කියනොත් සත්වයෙක් කියලා නෑ. සත්වයා කියලා කියන්නේ සිතයි කයයි දෙකේම එකතුවක්. එතකොට යම් තැනක සිත නැද්ද කය විතරක් තියනවද එතන සත්වයෙක් නෙවෙයි. එතන සත්වයෙක් නෙවෙයි. එතකොට සිත හඳට යනවා නම් කයත් හඳට යන්න ඕන. එතකොට සත්වයානේ ගමන් කරන්නේ. එතකොට සත්වයෙක් කියලා කියන්නේ සිතයි කයයි දෙකම නම් සිත හඳට යනව නම් කයත් හඳට යන්න ඕන. නමුත් කය හඳට යන්නේ නැති බව අපි දන්නවනේ. ඒතර සිත ගමන් කරනවා කියලා කියන්නේ මොකක්ද? එතකොට සිතට අරමුණු වෙනවා කියන එකයි. එහෙම නැතුව නිකන් මේ සාමාන්‍ය භෞතික දෙයක් එක තැනක තියෙන දෙයක් තව තැනකට ගමන් කරවනවා වගේ එහා මෙහා කරවනවා වගේ දෙයක් නෙවෙයි මෙතන දූරංගමන් කියන වචනෙන් අදහස් කරන්නේ. දුර ඕනෑම තැනක තියෙන අරමුණක් ග්‍රහණය කර ගැනීමේ සුවිශේෂ හැකියාව තියෙන ශක්ති විශේෂයට හිත කියලා කියනවා. දූරංගම. ඊළඟ කාරණය තමයි ඒකචරං. තනිවමයි මේ හිත හැසිරෙන්නේ. තනිව හැසිරෙනවා කියලා කියන්නේ ඒ පුද්ගලයන්ට ඒ චිත්ත ස්වභාවයන් තියෙනවා. එතකොට මගේ හිත එකක්. එතකොට මගේ හිත ඒ තැන්වලට ගමන් කරන්නේ තනිවමයි. එක එක්කෙනාගේ හිත එක්ක සහයෝගයෙන් නෙවෙයි. වෙන වෙනම තමයි තනිව තමයි ගමන් කරන්නේ. ඊළඟට අශරීරං. දැන් සාමාන්‍යයෙන් රූපයකට නම් අපි කියන්න පුළුවන් ඒක ශරීරයක් තියෙනවා කියලා. රූප වස්තුන්ට ශරීර තියෙනවා. එතකොට සිත කියලා කියන්නේ අරූපී වස්තුවක්. සිත කියන එක මෙන්න මේකයි කියලා රූපයක් එහෙම නිශ්චිතව පෙන්වන්න පුළුවන් කාණ එක බලවේගයක්. ඒක ශක්තියක්. දැන් සාමාන්‍යයෙන් අපි බලමු මේ විදුලිය කියන එක කරන්ට් එක. දැන් විදුලිය කියන එක අපිට තියෙනවා කියලා පෙනෙන්නේ දැනෙන්නේ කොහොමද? මේ විදුලි පංකා කැරකෙන නිසා. එහෙම නැත්නම් මේ විදුලි බුබුලු දැල් වෙන නිසානේ. ඒව බාහිර වස්තු. හැබැයි ඒ වස්තුන් ක්‍රියාත්මක කරන ශක්තිය අපිට පෙනෙන්නේ නැහැ. අපේ බාහිර ඇහැට පෙනෙන ග්‍රහණය කරගන්න පුළුවන් එකක් නෙවෙයි. විදුලිය බලා ගන්න ඕන නම් ඇල්ලුවොත් දැනෙයි සමහර වෙලාවට. හැබැයි හිත කියලා කියන්නේ එහෙම අල්ලලා තෝරලා බේරන්න පුළුවන් එකකුත් නෙමෙයි. ඒක මහා බලවේගයක් ශක්තියක්. ඊළඟට මේ හිත කොහෙද තියෙන්නේ? සාමාන්‍ය මේ ධම්මපදයේ විස්තර වර්ණනා විස්තර වෙලා තියෙන විදිහට මේ හදවතේ අඩපතක් ප්‍රමාණ වූ ලේ ධාතු ඇසුරු කරගෙන මේ දොඹ ගෙඩියක ප්‍රමාණය තියෙන තැනක තමයි මේ තද ලේ පාටින් යුක්ත තැනක තමයි මේ හිත ප්‍රබලව ක්‍රියාත්මක වෙන්නේ කියලා සඳහන් කරනවා. දැන් සාමාන්‍ය හිතට දැනුණාම මොකක් හරි අපි හදවතින්ම ඒ දේ කියනවා කියලා කියන්නේ ඒකයි. නේ? දැන් ආදරය කියන එක හිතට දැනුණාම ඒක ප්‍රකාශ කරන්නේ ඒක දැනෙන්නේ වැඩියෙන්ම හදවතටද මොළේටද? කියන්න බලන්න. ආදරය කියන එක වැඩියෙන්ම දැනෙන්නේ හදවතටද මොළේටද? හදවතටනේ.
ඔය පරණ ඉස්සර කියපු මතක ඇතිනේ නේ. මම හදවතින්ම ආදරෙයි කියලා කියන්නේ. දැන් කාටවත් කියලා දෙයිද මම ඔළුවෙන්ම ආදරෙයි, මම මොලෙන්ම ආදරෙයි කියලා දෙනවද කාටවත්? එහෙම කියලා නැහැ නේද? එතකොට අන්න ඒ වාගේ මේ හදවත ඇසුරු කරගෙන තමයි මේ චිත්ත ස්වභාවය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් ඔයත් අහලා තියෙනවා හිත, මනස, විඥාණය ඔය ආදී වශයෙන් වචන කිහිපයක්. ඔය වචන ඔක්කොම එක දෙයක් නිරූපණය කරන, නියෝජනය කරන දෙයක්. හැබැයි ඒ අවස්ථාවන් අනුව එහි ක්‍රියාකාරීත්වය වෙනස් වෙන්න පුළුවන්. දැන් එක්කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන් හැකියාවල් තියෙනවනේ. දැන් බලන්න පුංචි කාලේ ළමයෙක් දරුවා කියන භූමිකාව රඟපාන. ඊට පස්සේ ඒ දරුවාම විවාහ වුණාම ඔන්න එක්ක නෝනා එක්ක මහත්තයා. ඒ කට්ටියට ළමයි හම්බ වුණාම ඔන්න එයාම අම්මා හරි තාත්තා හරි වෙනවා. ඒ ළමයින්ගෙත් ළමයි හම්බ වුණාම අර මිනිස්යාම ආච්චි අම්මා හරි සීයා හරි වෙනවා. දැන් මේ එකම එක්කෙනානේ වෙනස් වෙන්නේ. එතකොට එයා පන්සලට ආවම දායිකාව හෝ දායකයා වෙනවා. වැඩට ගියාම සේවකයා හෝ සේවිකාව වෙනවා. ඒ දැන් බස් එකකට නැග්ගාම මගියෙක් වෙනවා. නේ? ඊළඟට වාහනයක් එලවන්න ඩ්‍රයිවිං සීට් එකේ වාඩි වුණාම එයා ඩ්‍රයිවර් වෙනවා. ඒ එකම එක්කෙනා ඒ ක්‍රියාකාරකම් අනුව වෙනස් වෙලා යනවා. අන්න ඒ වගේ අපේ මේ හිත කියන එකත් ඒ ක්‍රියාවන් අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ගොඩාක් අපේ ධර්මයෙහි පින්නතුනේ මේ හිත කියන බලවේගය හඳුන්වන්නට යොදපු සුවිශේෂ වචනයක් තමයි විඥාණය කියන වචනේ. විඥාන කියන වචනේ වචනාර්ථය ආරම්මණං විජානාතීති විඥානං. අරමුණ දැනගන්නා ස්වභාවය තමයි විඥානය කියලා කියන්නේ. අරමුණ දැනගන්නා ස්වභාවයෙන් විඥාන තියෙනවා 6ක්. ඔන්න ඒක මතක තියාගන්න. ඒතර විඥාන 6ක් තියෙනවා. ඒ විඥානවලට කියන නමක් තියෙනවා. ඒවට කියන්නේ ඉන්ද්‍රිය බද්ධ විඥාන කියලා. ඉන්ද්‍රිය කියලා කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, හිත කියන මේවා. අන්න ඒවා සම්බන්ධ වෙලා තියෙන විඥානයන්ට කියනවා ඉන්ද්‍රිය බද්ධ විඥාන කියලා. ඇහැ සම්බන්ධ විඥානය එහෙම නැත්නම් ඇහි තියෙන හිතට කියන්නේ මොකක් කියලාද? චක්කු විඥාන කියලා. කනේ තියෙන හිතට සෝත විඥානය. නහයේ තියෙන හිතට ගාන විඥානය. දිවේ තියෙන හිතට ජීවහා විඥානය. කයේ තියෙන හිතට කාය විඥානය. මනසේ තියෙන විඥාණයට මනෝ විඥානය කියලා කියනවා. එතකොට මේවාට විඥාන කියන්නේ ඇයි? දැන් ඔන්න ඇහැ තියෙනවා. ඒ ඇහැට රූපයක් පේනවා. එහෙම රූපයක් පෙනුනහම අන්න ඒ රූපය දැක්කාය කියලා ඇතිවන දැනීම තමයි විඥානය කියන්නේ. එතකොට ඒක ඇහැට අදාළ විඥානයක් විතරයි. දැන් චක්කු විඥාණයෙන් බෑ කනට ඇහෙන ශබ්ද දැනගන්න. කනට ඇහෙන ශබ්ද දැනගන්න නම් මොන විඥාණයෙන්ද දැනගන්න ඕන? ඒක සෝත විඥාණයෙන්. සෝත විඥාණයෙන් බෑ නහයට දැනෙන ගඳ සුවඳ දැනගන්න. ගඳ සුවඳ දැනගන්නේ ගාහන විඥාණයෙන්. එතකොට ඒක එකකට එකක් ආවේනික ලක්ෂණ වලින් යුක්තයි. ඒ ක්‍රියාකාරකම් වෙනස්. හදීසියට කියලා අඩුවට කියලා තව වෙන කෙනෙක් ඉල්ල ගන්න බෑ. දැන් මේ වෙලාවේ මේ සෝත විඥානේ අක්‍රිය වෙලා තියෙන ඒ නිසා ගාහන විඥානේ එතෙන්ට දාලා ඉවර වෙලා ඒ හරහා වැඩ කර ගන්නවා කියලා එහෙම මේ එකක් අක්‍රිය වුණාම තව එකක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන මේ කියන ඉන්ද්‍රයන්ට ගොදුරු වන අරමුණු දැනගන්නා සුවිශේෂ ශක්තියට කියනවා විඥාන කියලා.
ඔන්න ඒක එකක්. ඒකට කියන පොදු නම තමයි ඉන්ද්‍රිය බද්ධ විඥාන. අනිත් විඥානය මොකක්ද? ඒකට කියනවා ධර්මයේ සඳහන් වෙලා තියෙන විවිධ තැන්වල ලස්සන වචනයක්. ඒකට කියන්නේ සංවත්තනික විඥාන කියලා. ඔන්න ඒක තමයි අපි දැනගන්න ඕන එක. සංවත්තනික විඥානය කියන්නේ ඉපදෙමින්, පවතිමින්, වෙනස් වෙමින්, වෙනසට භාජනය වෙමින් ගමන් කරන විඥානය. එතකොට ඒක නිරන්තරයෙන්ම අනිත්‍යයට ලක් වෙන එකක්. වෙනසට ලක් වෙන එකක්. ඒ වෙනසට ලක්වන විඥාණය තමයි කර්ම රැස් කරන්නේ. අන්න ඒ දැන් චක්කු විඥාණයෙන් අරමුණක් දැනගත්තාට පස්සේ ඒ දැනගත්ත අරමුණ හා යම් කිසි කර්මයක් ඇති වෙනවා නම් අන්න ඒ කර්මය තැම්පත් කරගෙන තියෙන්නේ ඔය කියන සංවත්තනික විඥානය. එතකොට සංවත්තනික විඥානය තුල කර්මයන් එකතු වෙනවා. එතකොට අර ඔය ඇත්තෝ දන්නවා සත්වේ කියලා හඳුන්වන තැනදී රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා ගොඩවල් පහක් සඳහන් කරනවානේ. එතකොට මෙන්න මේ විඥානය කියන එකේදී මෙතන සංවත්තනික විඥානයත් ක්‍රියාත්මක වෙනවා. ඒතර සංවත්තනික විඥාණයෙන් තමයි කර්ම රැස් කරගත්ත සත්වයා නැවත නැවත ඉපදී මෙරි දිගින් දිගටම මේ සංසාරේ සැරිසරවන්නේ. එතකොට ඒකත් ස්ථිර එකක් නෙවෙයි. ඒක නිරන්තරයෙන්ම අනිත්‍යයට ලක් වෙමින් වෙනසටපත් වෙමින් යන එකක්. හරියට ගලාගෙන යන දිය පහරක් වගේ. දැන් බලන්න සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ වතුර පාරක් ගලාගෙන යනකොට ගසාගෙන යනකොට එකම වතුර පාරේ මේ යන්නේ කියලානේ හිතෙන්නේ. හැබැයි ඕක හොඳට විමසලා බැලුවොත් නුවණින් කල්පනා කරලා බැලුවොත් ඔය දිය පාර කියලා කියන්නේ මොකද්ද? වතුර බින්දු වල එකතුවක්. නේද? වතුර බින්දු එකතු වෙලානේ ගොඩාක් වතුර හැදෙන්නේ. ඒ වගේ ගොඩාක් වතුර එකතු වෙලා තමයි ජල පහරක් හැදෙන්නේ. ජල ධාරාවක් හැදෙන්නේ. එතකොට දැන් මේ දිය පහරේ වතුර ගලනවා කියලා කියන්නේ මොකද්ද? මේ හැම බින්දුවක්ම පෙරලි තව එකකට බලය සපයනවා. දැන් අපි හිතමු නිකන් සරලව පෙරලෙන පැත්තට ගල් ටිකක් තියලා තිබ්බහම ඒක ගලකට ගලක් හේතු කරලා ටීප් බෝල හරි ජිල් බෝල හරි ටිකක් තියලා ඉවරලා එකට තියලා එකක් තල්ලු කරාම මොකද වෙන්නේ? එකකට එකක් බලය සපයමින් අර පෙරලි යනවා. අන්න ඒ වාගේ අර වතුර බින්දු ඇති වෙමින් පැවතෙමින් නැති වෙමින් පෙරලෙමින් වෙනස් වෙමින් යනකොට ජල ධාරාවක් ඇති වෙනවා. හැබැයි බාහිරව බලාගෙන ඉන්න කෙනාට මේ වතුර බින්දු පෙරලෙන බවක්ද පේන්නේ? නෑ. බාහිරව බලාගෙන ඉන්න අයට පේන්නේ එක දිගට වතුර ගලනවා කියලා. අන්න ඒ වාගේ අපේ මේ කියන සංවත්තනික විඥානයත් ඇති වෙමින් පැවතෙමින් නැති වෙමින් වෙනස් වෙමින් ගමන් කරනවා. අන්න එහෙම ගමන් කරන්න හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? ඒ තමයි කර්ම රැස් කිරීම. සංස්කාර. ඒ නිසා තමයි සංඛාර පච්චයා විඥානං කියලා කිව්වේ. පටිච්ච සමුපාදයේදී. එතකොට මේ විඥානයේ පැවැත්ම තහවුරු කරලා තියෙන්නේ මොනවාද? කර්මයි. කර්ම කියලා කියන්නේ තවත් විදිහකින් කියනවා නම් මොනවද? සචේතනිකව කරන ක්‍රියා. සචේතනිකව කරන ක්‍රියා. කරන ක්‍රියාව පිළිබඳව දැනුවත්ව යම්කිසි ක්‍රියාවක් කරනවා නම් අන්න ඒ ක්‍රියාවට චේතනා පහළ වෙනවා නම් එතන තියෙන කර්මයක්. දැන් උදාහරණයකට අපි පාරේ යනකොට අපේ කකුලට පෑගිලා සත්තු මැරෙනවා. හැබැයි අපි යන අපේ චේතනාව අපි පාරේ යනකොට අපි හිතන්නේ නෑනේ මම මේ යන්නේ සත්තු මරන්නේයි කියලා. එහෙම හිතාගෙන යන්නේ නැති නිසා පෑගිලා මැරෙනවා වෙන්න පුළුවන්. අපේ අවධානයක්වත් උවමනාවක්වත් චේතනාවක්වත් සිතවිල්ලක්වත් ඒ ක්‍රියාව හා නැති නිසා ඒක කර්මයක් බවට පත් වෙන්නේ නැහැ.
හැබැයි අපේ හිතේ එතකොට ඇවිදිනකොට චේතනා නැහැ කියලා කියන්නත් බෑ. දැන් කකුල උස්සනකොට ඉස්සරහට යවනකොට බිමින් තියනකොට ඒ පිළිබඳව අපි දන්නේ නැතුවද කරන්නේ? නිකන් රොබෝ කෙනෙක් වගේ කරන්නේ නෑනේ ඉබේට නේද? අපි කකුලක් උස්සනකොට අපි දන්නවා මම මේ කකුල උස්සනවා කියලා. ඒක ක්ෂණිකව පහළ වෙන සිතිවිල්ලක්. ඒ වගේ මේක ඉස්සරහට යවනකොටත් දන්නවා මම මේ කකුල ඉස්සරහට යවන්නේ. ඒක බිමින් තියෙනකොටත් දන්නවා මම මේක බිමින් තියනවා කියලා. හැබැයි ඒ තුල කර්ම රැස් වෙන්නේ නැහැ. ඒවා කරන්නේ ලෝභ ද්වේෂ මෝහ පදනම් කරගෙන නෙවෙයි. ඒවා සාමාන්‍ය ක්‍රියාවන් හැටියටයි කරන්නේ. ඒතොර ක්‍රියාවන් තුල කර්ම රැස් වෙන්නේ නැහැ. දැන් රහතන් වහන්සේලාත් ඒ දේ කරනවනේ. රහතන් වහන්සේලාට පහළ වෙන්නේ ක්‍රියාසිත. රහතන් වහන්සේලා කර්ම රැස් කරන්නේ නැහැ. කර්ම රැස් කරන්නේ නැති නිසා රහතන් වහන්සේලාට විපාක පිනිස භවයේ සැකසෙන්නේ නැහැ. විපාක පිනිස භවයේ සැකසෙන්නේ නැති නිසා තමයි රහතන් වහන්සේලා මරණින් පස්සේ උපදින්නේ නැත්තේ. එතකොට අන්නේ ඒ වාගේ ක්‍රියාමාත්‍රව යම් කිසි ක්‍රියාවක් කරනවා නම් ඒ තුල කර්ම රැස් වෙන්නේ නැහැ. හැබැයි කවුරු හරි කෙනෙක් කකුල උස්සලා අඩිය තියනකොට මේ අඩියෙන් එක කූඹියයි ඊළඟ අඩියෙන් කූඹි දෙන්නයි ආදි වශයෙන් හිතා මරන්න ගත්තොත් ඇවිදින්න ගත්තොත් අන්න කර්ම රැස් වෙනවා. අන්න එහෙම හිතා කරන ක්‍රියාවන්ට කියන්නේ සචේතනික ක්‍රියා කියලා. එතකොට ඒ සචේතනික ක්‍රියාව තමයි කර්මයක් බවට පත් වෙන්නේ. එතකොට සංස්කාර කියලා කියන්නේ අන්න ඒවට. ඉතින් සංස්කාර රැස් වෙන්නේ කොහෙද? වෙන කොහෙවත් නෙවෙයි. සංස්කාර කියලා කර්ම රැස් වෙන්නේ අර කියන සංවත්තනික විඥානේ හිතේ. එතකොට සංස්කාර කියලා කියන්නේ පවතින්නට අවශ්‍ය කරන ශක්තිය නම් විඥාණයට පවතින්නට ඒ ශක්තිය තියෙන තුරාවටම විඥාණය නැවත නැවත පවතින. දැන් ඔන්න මම නිකන් සරලව තේරුම් ගන්න උදාහරණයක් කියන්නම්. ඔය ඇත දැකලා ඇතනේ මේ විදුලිය දුම්රිය නේද? කරන්ට් එකෙන් යන කෝච්චි එහෙම දැකලා තියෙනවනේ. ඒතර ඔය ඉන්දියාවේ එහෙම ගියාම ගිහිල්ලා ඇතිනේ. එතකොට දැන් මේ කෝච්චිය උඩින් යනවා වයර් මේ කරන්ට් එක සපයන කේබල්ස් එහෙම යනවා. කම්බි ටික යනවා. යටින් කෝච්චිය යනවා. ඒ දෙක සම්බන්ධ කරලා තියෙනවා යමකින්. ඒ තුල තමයි අර විදුලිය අරකට සපයන්නේ කෝච්චියට සපයන්නේ. ඉතින් විදුලිය සැපයූ සැනින් මොකද වෙන්නේ? කෝච්චි ඉස්සරහට හරි පස්සට හරි යනවා. ඒක තමයි ස්වභාවය. අන්න ඒ වාගේ කර්ම සැපයනකොට මොකද වෙන්නේ? අර සංවත්තනික විඥාණය ගමන් කරනවා. විඥාණය ගමන් කරනවා කියලා කියන්නේ ඉස්සරහට යනවා කියලා කියන්නේ තව භවයක පහළ වෙනවා කියන එකයි. දැන් අපේ මේ තියෙන විඥාණය ඉස්සරහට ගමන් කරනවා කියලා කියන්නේ තව තැනක පහළ වෙනවා කියන එකයි. විඥාණය තව තැනක සිත තව තැනක පහළ වෙනවාය කියලා කියන්නේ තව තැනක උපදිනවා කියන එකයි. ඇයි ඉපදුනේ? තව ඉස්සරහට ගියපු නිසා. ඉස්සරහට ගියේ මොනවයින්ද? කර්ම තිබ්බ නිසා. සංස්කාර ගොඩනගලා තිබ්බ නිසා. සංස්කාර ගොඩනගලා තිබ්බ නිසා විඥාණය ඉස්සරහට ගමන් කළා. විඥාණය ඉස්සරහට ගමන් කිරීම නිසා ඒ විඥාණයට පවතින තැනක් ලැබුණා. ඒ තැන තමයි භවය කියලා කියන්නේ. ඒක කාම භවය වෙන්න පුළුවන්, රූප භවය වෙන්න පුළුවන්, අරූප භවය වෙන්න පුළුවන්. ඉතින් දැන් මේ විඥානේ ඉස්සරහට ගියේ කර්ම නිසානේ. දැන් බැරි වෙලාවක්වත් කවුරු හරි කර්ම කළා නැත්තම් විඥානේ ඉස්සරහට යන්නේ නැහැ. විඥානේ ඉස්සරහට යන්නේ නැත්තම් විඥානේ පවතින තව තැනක් හොයන්නේ නැහැ. පවතින්නට විඥාණයට තැනක් නැත්තම් විඥානේ පහළ වෙන්නේ නැහැ. විඥානේ පහළ වුණේ නැත්තම් එතන නාම රූප පහළ වෙන්නේ නැහැ. නාම රූපත් නැත්තම් විඥානයත් නැත්තම් එතන සත්වයකුත් නැහැ. සත්වයක් නැහැ කියන්නේ එතන උපදීමක් නැහැ කියන එකයි. ඉපදුනේ නැත්තම් එතන වයසට යෑමකුත් නැහැ, ලෙඩවීමකුත් නැහැ, මරණයකුත් නැහැ. වයසට යන එක දුකක් නම්, ලෙඩ වෙන එක දුකක් නම්, මරණය දුකක් නම් ඉපදුනේ නැත්තම් දුකකුත් නැහැ. එතන තියෙන්නේ මොකද්ද? සැපය. අන්න ඒක තමයි නිවන. එතකොට
සංස්කාරයන්ගේ නිරුද්ධ කිරීම තමයි විඥානයේ ගමන නවත්තන්න තියෙන එකම ක්‍රමය. විඥානයේ දිගින් දිගටම පවතින්නේ සංස්කාරවල කර්මවල පිහිටෙන්. අන්න ඒ කර්ම රැස්වෙන එක හිත තුළ ඒ කර්ම රැස්වෙන එක වළක්ව ගන්නට අපි උත්සාහවත් වෙන්න ඕන. එතකොට ඇයි හිතේ කර්ම රැස් වෙන්නේ? හිතේ කර්ම රැස් වෙන්නේ පින්නතුනේ ප්‍රධානම හේතුව තමයි හිතේ තියෙනවා අනුසය ක්ලේශ වශයෙන් නිදාගෙන නිද්‍රෝපගත වෙලා තුනී වෙලා තියෙන කෙලෙස් වර්ග. දැන් ඔය අපි මෙතන බොහොම සංසුන්ව තැම්පත්ව බණ අහගෙන හිටියට ඔය ඇත්තන්ගේ හිතේ කෙලෙස් තියෙනවද දැන් නැද්ද? දැන් තියෙනවා නේද? බණ අහලා ගියාට පස්සේ සමහර වෙලාවට බලා ගන්න පුළුවන්. එතකොට දැන් මේවා යට වෙලා තුනී වෙලා කිඳා බැහැලා තියෙන්නේ. හැබැයි මේ අනුසය ක්ලේශ ඉස්මතු වෙලා එන්න පුළුවන්. ඒ ඉස්මතු වෙලා එන වෙලාවේදී අපි ඒව බල ගන්නවන්න ගියොත් තමයි යන්නේ ඒ තුල තමයි කර්ම රැස් වෙන්නේ. එතකොට හැම ක්ලේශයක්ම විපාකදායී කර්මයක් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඕනේ. හැම ක්ලේශයක්ම විපාකදායී කර්මයක් වෙන්නේ නැහැ. දැන් ඔන්න අපි හිතමු ලෝභය ක්ලේශයක්ද නැද්ද? ලෝභය කියන්නේ ක්ලේශයක්. එතකොට ලෝභය පවක්ද? ලෝභය කියන්නේ පවක්ද? ඒක ක්‍රියාත්මක වුණොත් තමයි පවක් බවට පත් වෙන්නේ. අපි තේරුම් ගන්න ඕන වැදගත්ම සංකල්පයක් තමයි හැම පවක් තුලම කෙලෙස් තියෙනවා. හැම පවක් තුලම කෙලෙස් තියෙනවා. හැබැයි හැම ක්ලේශයක්ම පවක් නෙවෙයි. හැම ක්ලේශයක්ම පවක් නෙවෙයි. දැන් ඔන්න තේරෙන විදිහට උදාහරණයක් කියන්න. කවුරු හරි කෙනෙක් රස්සාවක් කරනවා. මට ඔය එක එක විස්තර අරව මේව නැතුව අවංකව කියන්න රස්සාව කරන්නේ ඇයි? මූලිකම හේතුව. ජීවත් වෙන්න ළමයින්ට උගන්වන්න ඒව මේ පින් දහම් කරන්න ඒව මේ පස්සේ හදාගත් එක්ස්කියුසස්. එහෙම නැතුව අවංකවම කිව්වොත් මොකද්ද මූලිකම ඉලක්කය රස්සාව කිරීමේ? සල්ලි හම්බ කරන්න. ඒකනේ නේද? සල්ලි හම්බ කරන්න. සල්ලි හම්බ කරන්නේ ඇයි? සල්ලි හම්බ කරන්නේ මූලිකම හේතුව හම්බ කරන්න තියෙන ආශාව නිසා, කැමැත්ත නිසා. සල්ලි හම්බ කරන්න තියෙන කැමැත්ත ආශාව මොකක්ද? ඒතර ආශාව කැමැත්ත කියලා කියන්නේ මොකක්ද? ක්ලේශයක්ද නැද්ද? ක්ලේශයක්, ලෝභයක්. එතකොට ඒක ක්ලේශයක්. සල්ලි හම්බ කරන එක කෙලෙස් ඇති කරන වැඩක්. පවුද? පවුද එතකොට? නෑ. එහෙනම් රස්සාවල් කරන හැමෝම පව්කාරයෝ. නේද? එතකොට සල්ලි හම්බ කරන එක පවක් නම් සල්ලි හම්බ කරන හැමෝම පව්කාරය වෙන්න ඕන. හැබැයි සල්ලි හම්බ කරන එක පවක් නෙමෙයි. සල්ලි හම්බ කරන එක පවක් වෙන්නේ කොහොමද? වැරදි විදියට අධාර්මිකව සල්ලි හම්බ කළොත් ඒක පවක් වෙනවා. එතකොට මේ මොකක්ද උනේ එතන? එතන අර වැරදි සිතිවිල්ල ක්‍රියාත්මක කරන්න ගියා. නරක විදියට ක්‍රියාත්මක කරන්න ගියා. අන්න එතකොට තමයි යා වැරදි වැඩ කරන්න පෙළඹෙන්නේ. එතකොට සල්ලි හම්බ කරනවා කියන්නේ ආසාවෙන් කරන දෙයක් නම් එතන තියෙන්නේ මොකද්ද? එතන තියෙන්නේ ලෝභයයි. ඒක ක්ලේශයයි. එතකොට ඒ ක්ලේශය නිවනට උපකාර වෙයිද? නිවනට උපකාර වෙන්නේ නැහැ. හැබැයි නිවනට උපකාර නොවුනා කියලා එයා සල්ලි හම්බ කරාය කියලා අපායට ඇදගෙන යයිද? අපායට ඇදගෙන යන්නේ නැහැ. අපායට ඇදගෙන යන්නේ නැහැ. හැබැයි දැන් එයා සල්ලි හම්බ කළානේ. ලෝභයෙන් යුක්තව සල්ලි හම්බ කළානේ. ඒතර ලෝභය තව තව වැඩි කරගත්තනේ. ඉතින් ලෝභය වැඩි කරගෙන කෙලෙස් වැඩි වුණාම මොකද වෙන්නේ? කෙලෙස් වැඩි කරගත්තා. හැබැයි අධාර්මිකවත් නෙවෙයි සල්ලි හම්බ කරේ. ධාර්මිකවයි සල්ලි හම්බ කරේ.
හම්බ කරපු දේවල් විටින් විට දුන්නත් එක්ක හැබැයි දෙනකොටත් හිතනවා මම මේක දෙනවා වගේම මට ලැබෙන්නත් ඕන කියලා. එහෙම හිතනවනේ. සමහරව හිතනවා මට මේ දෙන තරමට ලැබෙන්න ඕන කියලා. සමහරව හිතනවා දෙන තරමට ලැබෙන්න ඕන නැහැ. හැබැයි මේ මිනිසුන්ට මේ මං දීපු බව හිතේ තිබ්බොත් ඒ ඇති කියලා. එහෙමත් හිතනවා නේද? ඔව මතකේ තියෙනවා නම් මන්ට ඒ ඇති ආයි මේ කට්ටියකින් මට උදව් ඕන නැහැ. මම මෙහෙම උදව්වක් කරපුවා මතකේ තියෙනවා නම් ඒ ඇති කියලා. ඒකත් අනවශ්‍ය බැඳීමක් නේ. නේද? ඉතින් කොහොම හරි දැන් ඔන්න බැඳීම් වලින් කෙලෙස් අවශ්‍යගෙන. එතකොට පව් කරේ නැහැ. හැබැයි අකුසල් හිතේ තියෙනවා. එතකොට එහෙම එක්කෙනා ආපහු උපදීද? අකුසල් තියෙනව නම් ආපහු උපදීද? උපදිනවා. කොහෙද උපදින්නේ? අකුසල් කරපු අය මැරෙනවා. මැරුණාම උපදිනවා. කොහෙද උපදින්නේ? අපායේද දිව්‍ය ලෝකෙද? අපාය විතරද? නෑ, දිව්‍ය ලෝකේ උපදින්නෙත් අකුසල් හින්දා. දිව්‍ය ලෝකේ උපදින්නෙත් අකුසල් හින්දා. අහලා තිබ්බද මෙච්චර කාලෙ? නෑනේ. අපාය යන්නෙත් අකුසල් හින්දා, දිව්‍ය ලෝකේ යන්නෙත් අකුසල් හින්දා. අකුසල් නැත්තම් මොකද වෙන්නේ? අකුසල් නැත්තම් දිව්‍ය ලෝකේ යන්නෙත් නෑ, අපාය යන්නෙත් නෑ. නේද? අකුසල් නැත්තම් දිව්‍ය ලෝකේ උපදින්නෙත් නෑ, අපාය උපදින්නෙත් නෑ. එතකොට මිනිස්සු උපදින්නේ මොකක් නිසාද? මිනිස්සු උපදින්නේ අකුසල් නිසා. කුසල් නිසා නෙවෙයි උපදින්නේ. අකුසල් නිසා. එතකොට ඒ අකුසලය තුල යම් කිසි කර්මයක් සැකසෙනව නම් විපාකදායී විදිහට අන්න ඒ විපාකදායී කර්ම, ඒවට කියන්නේ කර්මපත කියලා. ඒ කර්මපතේට අනුව තමයි පින්වත්නි එයාගේ දිව්‍ය ලෝක ජීවිතය හරි මනුෂ්‍ය ලෝක ජීවිතය හරි සුවපත් කරන්නේ. එහෙම නැත්නම් දුකටපත් කරන්නේ. එයා ඒ අකුසලයත් එක්ක හොඳ දේවල් කළා තියෙනව නම් එයාගේ ජීවිතය සුවපත් වෙනවා. අකුසල් එක්ක හොඳ දේවල් කරන්න පුළුවන්ද? දැන් මේ සිත ගැන කියාගෙන යන්නේ මම. මේ සිතේනේ මේ ඔක්කොම ඉන්නේ. දැන් සිතවිලි අකුසල් සිතවිලි හටගන්නේ සිතේ. මට කියන්න අකුසල් එක්ක හොඳ දේවල් කරන්න පුළුවන්. අකුසල් එක්ක හොඳ දේවල් කරන්න පුළුවන්. මොනවද අකුසල් එක්ක කරන හොඳ දේවල්? කියන්න බලන්න. දානයක් දෙනවා. දානයක් දෙනවා. එතකොට ඔන්න දානය දෙන එක හොඳයි. දානෙ දෙන්නේ මොකටද? දානෙ දීලා හිතනවා මේ දානි ආනිසංස බලෙන් විසාකා, සුජාතා, සුමනා, බන්දුල මාතා ආදීන්ට වගේ යස ඉසුරු බර ජීවිත ලැබිලා නේද? ඔන්න ආසාවල් ඇති වෙනවා. දැන් එතකොට අකුසල්ද නැද්ද? අකුසල්. දැන් දානය හොඳයිද නරකයිද? හොඳයි. එතකොට හොඳ ක්‍රියා තුල අකුසල් දිනු වෙන්නේ නැද්ද? දියුණු කරන්න පුළුවන්. නේද? දැන් කටින පින්කම් ළඟයිනේ. උපාසකම්මල කී දෙනෙක් නම් කටින සිවුර මහන්න පොර කනවද? ඇයි? ඉන්දි කටු පාරක් පාසා සක්විති සැප ලැබෙනවා. නේද? දැන් ඔහොම ගියාම වෙන්නේ ඔක්කොම දිව්‍ය ලෝකේ සක්විති සැප ලබා ගන්න කවුද? ගෑනු කට්ටිය. ඒ සිවුරු මහන්න ඒ කට්ටිය විතරනේ. ඉතින් කොහොම හරි දැන් මේ සියලු දේවල් කරන්නේ දැන් හොඳ ක්‍රියාවල් හැටියට සලකලා. නේද? හොඳ ක්‍රියා තමයි ඇත්තටම හොඳයි. හැබැයි ඒ හොඳ තුල කෙලෙස් නැද්ද? කෙලෙස් තියෙනවා. එතකොට යාළ නිවනට සමීපයිද? නිවනට සමීපයිද? නෑ. ඒ අමා නිවන් සුව බොහෝ දුරයි. නේද? ඔය විදිහට ගිහිල්ලා බැලුවොත්. එතකොට හරියට බොහොම බුද්ධිමත්ව කල්පනා කරලා බලලා මෙන්න මේ අකුසලය කුමක්ද, කුසලය කුමක්ද, පින කුමක්ද, පව කුමක්ද කියන එක හරියට තේරුම් ගන්න ඕන. දැන් එතකොට අකුසල් හටගන්නෙත් හිතේ, පින් හටගන්නෙත් හිතේ, කුසල් හටගන්නෙත් හිතේ, ඊළඟට පව් හටගන්නෙත් හිතේ.
දැන් හිත කියන එක අපිට මුදව ගන්න. දැන් හිත කියන එක බැඳිලා තියෙන්නේ. මොනවයින්ද බැඳිලා තියෙන්නේ? අකුසල් වලිනුත් බැඳිලා තියෙන්නේ. පින් වලිනුත් බැඳිලා තියෙන්නේ. පව් වලිනුත් බැඳිලා තියෙන්නේ. මෙන්න මේ බැඳිච්ච හිත මුදවන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? එකම ක්‍රමයයි තියෙන්නේ මොකද්ද? පව් කරලත් හිත ඒ බැඳීමෙන් මුදවන්න බෑ. පින් කරලත් ඒ බැඳීමෙන් මුදවන්න බෑ. ඊළඟට අකුසල් කරලත් ඒ බැඳීමෙන් මුදවන්න බෑ. බැඳීමෙන් මුදවන්න හිත මුදවන්න තියෙන එකම ක්‍රමය තමයි මොකක්ද? කුසල් කිරීම. කුසලස්ස උපසම්පදා කිව්වේ ඒකයි. කර්ම රැස් නොවන විදිහට භවය දිග්ගැස්සෙන්නේ නැති වෙන විදිහට අවබෝධයෙන් යුක්තව කරන ක්‍රියාව පිළිබඳව දැනුවත් වෙලා ඒ යම් කිසි ක්‍රියාවක් හොඳ ක්‍රියාවක් තියෙනවා නම් විපාක අනවශ්‍ය විදිහට බලාපොරොත්තු වෙන්නේ නැතුව කරන ක්‍රියාව ගැන දැනුවත්ව ඒ කුසලය කිරීම විතරයි හිත කෙලෙසුන්ගෙන් මුදව ගන්න තියෙන එකම ක්‍රමය වෙන්නේ. අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන හැම මොහොතකම නැත්තම් අපේ හිතට වෙන්නේ එක්කෝ අකුසලයට ඇදෙනවා එක්කෝ පවට ඇදෙනවා එහෙම නැත්තම් පිනට ඇදෙනවා. හරිද? එතකොට පිනට ඇදෙන හැම මොහොතකම කර්ම රැස් වෙනවද නැද්ද? පිනට ඇදෙන හැම මොහොතකම කර්ම රැස් වෙනවා. පවට ඇදෙන හැම මොහොතකම කර්ම රැස් වෙනවා. එහෙම කර්ම රැස් වෙන්නේ මිනිස්සු පින් කරන්නේ පව් කරන්නේ දෙකම කරන්නේ මොකක් නිසාද එහෙනම්? අකුසල් නිසා. අකුසල් නිසා. එහෙනම් කරන්න ඕන මොකද්ද? කුසලයයි. අපේ හිත නිතරම පවට ඇදෙන හිත, අකුසලයට ඇදෙන හිත, පිනට ඇදෙන හිත. පින තුල තියෙන්නේ ක්ලේශයක්. බලාපොරොත්තු තියෙනව නම් ආසාවල් තියෙනව නම් ඒකත් ක්ලේශයක්. එතකොට එහෙම බලාපොරොත්තුවට ඇදී යන හිත අපට පුළුවන් නම් ඒයින් මුදවන්න. ඒ කෙලෙස් රැස්වීමෙන් ඈත් කරන්න. සංස්කාර ගොඩනැගීමෙන් අයින් කරන්න. විසංඛාරගත තත්වයට පත් කරන්න. අන්නේ හිතට විතරයි නිවීම තියෙන්නේ. ඒ හිතට විතරයි මිදීම තියෙන්නේ. අන්න ඒ කෙලෙසුන්ගෙන් සංසිඳවපු හිත තමයි මාර බන්ධනෙන් මිදෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ මතක් කළා. නැත්තම් මේ කියන කෙලෙසුන්ගෙන් හිත මුදව ගත්තේ නැත්තම් හිත කුසලයෙහි යොදව ගත්තේ නැත්තම් හිත අකුසල් දියුණු වෙන විදියට පව් දියුණු වෙන විදියට පින් දියුණු වෙන විදියට හිත වඩන්න ගියොත් වෙන්නේ නැවත මාරයා මුණ ගැහෙනවා. ඇයි මාරය මුණ ගැහෙන්නේ? නැවත උපතක් සකස් කරගෙනයි එයා මේ ලෝකේ අතහරින්නේ. නැවත උපතක් සකස් කරගෙන අතහරිනවා කියන්නේ ආයි උපදිනවා කියන එකයි. ආයි ඉපදුනොත් හම්බ වෙන්නේ නැද්ද මාරයා? ආයි අනිවාර්යෙන් ඉපදුනා නම් මරණයට මුහුණ දෙන්නත් වෙනවා. එයා මාරයාගෙන් මිදෙච්ච කෙනෙක් නෙවෙයි. අන්න ඒ නිසා පින්නතුනේ මේ හිත ගැන අපි හරියට අවබෝධ කරගන්න ඕන. හිත කියලා කියන්නේ එක්තරා විදිහක මායාකාරයක්. හිත කියලා කියන්නේ හැම තිස්සෙම අපිව මුලා කරන්න බලාගෙන ඉන්න කෙනෙක්. මායාවිනෝ විඥානං කියලා සඳහන් කරලා තියෙන සමහර තැන්වල මායාකාරයක්. පෙන්නන ස්වરૂපේ නෙවෙයි ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ අපි මේ මායාවෙන් වැහිලා ඉන්න අවස්ථා තියෙනවා. අපි හොඳ කරන හැම අවස්ථාවකදම අපි හරි හොඳයි අපි ඔය දැන් මේ වාගේ දේවල් කරගන්නවා කියලා හිතලා අපි දන්නේම නැතුව මොකද කරන්නේ? දන්නේම නැතුව කරන්නේ මායය සතුටු කරන්න අවශ්‍ය වෙන විදිහට කර්ම රැස් කරන එක. දැන් ওই වයසක අම්මලා එහෙම සමහරු කියන්නේ මගේ නම් ඉතින් ඔය ලොකු බලාපොරොත්තු නැහැ. මගේ දැන් මේ අවසාන කාලේ එකම බලාපොරොත්තු ඔය පුළුවන් තරම් ධනක් දීලා පිනක් කරගෙන යන තැනකට වැඩක් කරගන්න එක විතරයි. එහෙම කියලා කියනවා නේද? එහෙම කියන අය ඕන තරම් ඉන්නවා. ඒක අවිද්‍යාවෙන් කරන කතාවක්. නේද? යන තැනකට වැඩක් කරගන්න කියන එකට නෙවෙයි බුදුහාඳුර පහළ වුණේ.
යන තැනකට වැඩක් කරගන්නවා කියන්නේ මොකද්ද? යන්න තැනක් හදා ගන්නවා කියන එකයි. කරන්න ඕන මොකද්ද? කරන්න ඕනේ යන්නේන මන් නැති කරගන්න එකයි. නේද? ඒක සාමාන්‍ය හොඳ කතාවක් නෙවෙයි. නමුත් ධර්මාර්ථයෙන් බැලුවොත් ඒක තමයි වැදගත්ම කතාව. යන්න තැනක් නැති කරනවා කියන්නේ ආයි උපදින්න තැනක් නැහැ කියන එකයි. ඉපදුනේ නැත්තම් වයසට යන්නේ නැහැ, ලෙඩ වෙන්නේ නැහැ, මැරෙන්නේ නැහැ. අන්න තැනයි දුකෙන් මිදුනේ, මාරයාගෙන් මිදුණා වෙන්නේ. ඒ නිසා අපි හරියට පරිස්සම් වෙන්න. එතකොට සාමාන්‍යයෙන් ගොඩාක් මිනිස්සු පරිස්සම් වෙන්නේ පව් කරනකොටනේ නේද? පව් කරන නරක දේවල් කරනකොටනේ පරිස්සම් වෙන්නේ. නරක දේවල් කරනකොට පරිස්සම් වෙනවා වගේම හොඳ දේවල් කරනකොටත් පරිස්සම් වෙනවා දැන්. නේද? ඇයි හොඳ දේවල් කරනකොටත් අපි දන්නේම නැතු වුණාට අපේ හිතේ කෙලෙස් පහළ වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. අපි අයෝනිසෝ මනසිකාරයෙන් අවසිහියෙන් හිටියොත් දන්නේම නැතුව මේ ලෝභ ද්වේෂ මෝහ ආදී ක්ලේශ ධර්ම අපේ හිතේ ඇවිස්සෙන්න පුළුවන්. අන්න ඒ සිතිවිලි හිතේ තියාගෙන ඒව අවුස්සාගෙන ඒව කර්ම බවට පත් කරගෙන කර්මපත බවට පත් කරගෙන බලගන්වල ශක්තිය සපයන්න අර විදුලිය දුම්රියට ඉදිරියට යන්න විදුලිය සපයනවා වගේ අපි මේ සංවත්තනික විඥාණයට ඉදිරියට යන්න කර්ම බලය සැපෙවුවොත් අපිට කවදාවත් මේ මාර බන්ධනින් මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ මාර බන්ධනෙන් මිදෙන්න නම් මේ විඥාණයේ මතු උපදින්නට අවශ්‍ය වන ක්‍රියාකාරකම නවත්තන්න ඕන. ඒ ක්‍රියාකාරකම තමයි සංස්කාර. එහෙනම් සංස්කාර ගොඩනගෙන එක නැවැත්තුවොත් විඥානයක් පහළ වෙන්නේ නැහැ. අන්නේ විඥානය පහළ වෙන්නේ නැති තැන තමයි නිවන තියෙන්නේ. එහෙනම් සිත තියෙන එක හොඳයිද නරකයිද? ඒ අතින් බලනකොට. දැන් හිතලා බලලා කරන්න ඕන කියනකොට නම් හිත තියෙන එක හොඳයි කියලා හිතෙනවා. හැබැයි මේ හිත දිගින් දිගටම තියෙනකොට මොකද වෙන්නේ? හිත තියෙනවා කියලා කියන්නේම නැවත උපතක් තියෙනවා කියන එකයි. එහෙනම් කරගන්න ඕන මොකද්ද? හිතේ පැවැත්ම නැති කරගන්න ඕන. හිතේ පැවැත්ම නැති කරන්න නම් කර්ම එකතු වෙන එක නවත්තන්න ඕන. එහෙම කර්ම එකතු වෙන එක නවත්තනකොට හිතේ පැවැත්ම නවත්වෙනවා. හිතට පවතින්නට රූපයක් තියෙන්න ඕන. රූපයක් නැති වෙනකොට සිතිවිලි නැති වෙනකොට හිතේ ක්‍රියාකාරීත්වයක් නැති වෙනකොට එතන සත්වයාගේ නැවත එකතුවක් සිද්ධ වෙන්නේ නැහැ. පිරිනිවන් පාල යනවා කියලා කියන්නේ අන්න ඒ තත්වයට. හරියට පහන නිවි ගියාසේ ඒ තනත්තා නිවි සැනහෙන තත්වයටපත් වෙනවා. අන්න ඒ නිසා මේ හිත පාලනය කරගන්න ඕන. ඉතින් ලෞකික අර්ථයෙන් ගත්තොත් නම් ඔයිට වැඩිය සරල විදිහට කියන්න පුළුවන්. එක එක ඒවා මගේ හිතට එනවා ආදී වශයෙන් කියන්න පුළුවන්. දැන් මේ ළඟකදී මගෙන් එක මහත්මයෙක් ඇහුවා ස්වාමින් වහන්සේ මේ ෂණික කෝපයට තියෙන විසඳුම මොකක්ද කියලා. ෂණික කෝපයට දෙන්න පුළුවන් එකම විසඳුම ෂණික මෛත්‍රිය. නේද? දැන් කෝපය කියලා කියන්නේ සිතේ ඇති වෙන සිතවිල්ලක් නේ? කෝපය කියන්නේ සිතේ ඇති වෙන සිතවිල්ලක්. මෛත්‍රිය කියන්නේ සිතේ ඇති වෙන සිතවිල්ලක්. එතකොට කෝපය නැමැති සිතවිල්ල ෂණිකව ඇති කරගන්න පුළුවන් නම් ඇයි මෛත්‍රිය නැමැති සිතවිල්ල ෂණිකව ඇති කරගන්න බැරි? පුළුවන්. ඒක අභ්‍යාස කරලා පුරුදු කරලා නැති එකයි ඒක ඒ විදිහට උපදව ගන්න බැරි වෙලා තියෙන්නේ. දැන් අපි හොඳට පාඩම් කරලා විභාගයක් ලියන්න ගියොත් අහපු ප්‍රශ්න වලට උත්තර බොහොම ෂණිකව මතක් වෙනවා. ඇයි අපි ඒකට සූදානම් වෙලා ගිය නිසා. අන්න ඒ වාගේ ෂණික ආවේගයක් අපේ හිතට එනවනම් කෝපයක් එනවනම් ඊට ෂණිකව එන ඒ විසඳුම අපේ හිතට ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක අපි නිතර භාවිත කරන්න ඕන. පුරුදු කරන්න ඕන. අපි ඒකට හිත හුරු කරලා තියාගන්න ඕන. ඉතින් ඒ අතින් බැලුවාම උනත් මේ ලෞකික ජීවිතයේ යම් යම් කාරණා සම්බන්ධව අපි හිතේ යම් යම් දේවල් තියාගෙන ඉන්නවා. තියාගෙන ඉන්නේම නරක දේවල් නේද? වැඩි හරියක් හිතේ තියාගෙන ඉන්නේ නරක දේවල්. අන්න ඒවා අමතක කරලා ඒ නරක සිතුවිලි හිතින් ඉවත් කරලා දාන්න. ඒ නරක සිතුවිලි හිතේ තියාගෙන ඉන්නවා කියන්නේම අකුසල් දියුණු වෙනවා කියන එකයි. තියාගන්නව නම් තියාගන්න තියෙන එකම සිතුවිල්ල මොකද්ද? කුසල සිතුවිල්ල විතරයි. ඒ කුසල සිතුවිල්ල හිත පිරිසිදු කරයි,
හිත ලස්සන කරයි, හිත නිරෝගී කරයි. අන්නේ නිරෝගීමත් මනසක් ඇති කරගන්නට, නිරෝගීමත් සිතක් ඇති කරගන්නට කවුරු හරි කෙනෙක් උත්සාහවත් වුණොත්, නිරෝගී සිතින්, නිරෝගී මනසින් යම් කිසි කෙනෙක් කිසියම් දෙයක් කළොත්, මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. ප්‍රසන්න වූ සිතින් යමක් කරනව නම් කියනව නම් අන්නේ කරන කියන දේ එයාගේ මතු ජීවිත සුවපත් කරගන්නට හොඳ වෙන කර්ම බවට පත් වේ. ඒ කර්ම රැස් වෙන විදිය. ඊළඟට අප්‍රසන්න වූ සිතින් යුක්තව යම් කිසි ක්‍රියාවක් කරනව නම් කියනව නම් එය එයාට සංසාරේ දුක පිණිස හේතු වෙයි. එතකොට ඒ ප්‍රසන්න සිතින් යුක්තව කරන කර්මවලට කියනවා පින්, අප්‍රසන්න සිතින් කරන කර්මවලට කියනවා පව් කියලා. දෙකෙන්ම වෙන්නේ භවය සුවපත් කරමින් දුකටපත් කරමින් භවයේ දිග්ගස්සන එක විතරයි. එහෙනම් කල යුත්තේ මොකක්ද? නැවත භවයක් අල්ලන්නේ නැති වෙන විදිහට හිත සදාතනික පිරිසිදුකම ඇති කරගන්නට යොමු කිරීමයි. ඒ පිරිසිදුව තමයි සකල ක්ලේශයන්ගෙන් මිදුන චිත්ත පාරිශුද්ධිය. ඒ මොකද්ද? ඒ නිවනයි. අන්නේ ඒ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වන විදිහට අපේ හිත හදාගන්නට උත්සාහවත් වීම තමයි කල යුතුව පවතින. ඒ සඳහා පුංචි මඟ පෙන්වීමක් තමයි මම මේ කළේ. ඉතින් දැන් වෙලාව නැති හින්දා රිවිෂන් දෙන්නේ නැහැ. මේ පින්නතුන් දන්නවා අද මම ධම්මපදයේ චිත්ත වර්ගයේ ඇසුරු කරගෙන ඊටාම වටින ගාථාවක් මතක් කළේ. දුර තිබෙන පවා අරමුණු ග්‍රහණය කරගන්නට පුළුවන්කම තියෙන, ඒ වගේම තනිව හැසිරෙන, සිරුරක් නැතිව ගමන් කරන, බාහිර රූපයක් පෙන්වන්නට බැරි බලවේගයකට තමයි සිත කියලා කියන්නේ. අන්න ඒ සිත කවුරු හරි කෙනෙක් දමනය කරනවා නම්, සිත දමනය කරන්නේ කොහොමද? කෙලෙස් ඇති නොවන විදියටයි. එතකොට කෙලෙස් ඇතිවීම කියලා කියන්නේ හොඳ දේ තුලත් කෙලෙස් ඇති වෙන්න පුළුවන්. පින් කරන කොටත් කෙලෙස් ඇති වෙන්න පුළුවන්, පව් කරන කොටත් කෙලෙස් ඇති වෙන්න පුළුවන්. එතකොට කවුරු හරි කෙනෙක් කෙලෙස් ඇති නොවන විදිහට කටයුතු කරනවා නම් එයාට කටයුතු කරන්න තියෙන එකම ක්‍රමය කුසලය දියුණු කිරීමයි. කුසලය දියුණු කරන කෙනාට මාර බන්ධනයෙන් මිදෙන්නට පුළුවන්කම තිබෙනවා. නැවත විපාකදායී කර්ම රැස් වෙන්නේ නැති නිසා එයා මාරයාගෙන් මිදුන කෙනෙක් හැටියට සඳහන් කරනවා. එතකොට ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් හා බැඳුන විඥානය සිත මනසට කියන්නේ මොකක් කියලාද? ඉන්ද්‍රිය බද්ධ විඥාන කියලා. ඒ වාගෙන් අරමුණු දැනගෙන ඒ දැනගන්නා අරමුණු මත ලෝභ ද්වේෂ මෝහ ආදී ක්ලේශ ධර්ම අවුස්සාගෙන කර්ම රැස් කරන්න ගියොත් අන්න ඒ රැස් කරන කර්ම බලවේග බවට පත්වෙමින් බලය සපයමින් සංවත්තනික විඥානයේ පැවැත්මට උපකාර වෙනවා. ඒ සංවත්තනික විඥානය තමයි භවයෙන් භවය සත්වයා උපදවන්නට හේතු වන්නේ. හැබැයි එයත් නිරන්තරයෙන්ම ඇති වෙමින් පවතිමින් නැති වෙමින් වෙනසට ලක්වන අනිත්‍ය ස්වභාවයට පත්වෙන දෙයක්. ඉතින් අන්න ඒ දේ තේරුම් අරගෙන ඒ සිත පිරිසිදු කරගන්න, ඒ සිත දමනයට පත් කරගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න ඕන. ඒ සඳහා පුංචි ප්‍රවේශයක් මඟ පෙන්වීමක් තමයි මා මේ සිද්ධ කළේ. ඉතින් මේ සියලු ආකාරයෙන් පහළ කරගත් උදාාරතර කුසල් බෙලෙන් පින්නතුන් හැමදෙනාටම හැකිතරම් ඉක්මනින් උතුම් නිවන් සුව සැලසේවා කියා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසෙන් හැමත උතුම් නිවන් සුව සැලසේවා. අද මේ පින්කමේ දායකත්වයේ උසුලන සී පෙරේරා මහත්මනිය සහ දරු පිරිස බලාපොරොත්තු වන්නේ තලාහේන ආසිරි පෙදෙසේ අංක 136න් 6 නිවසේ පදිංචිව සිට 2004 දෙසැම්බර් 9 වෙනි දින මීට වසර 7කට කලින් අභාව ප්‍රාප්තවන්ට යෙදුණු විශ්‍රාමලත් රේගු විධායක නිලධාරී හෙට්ටිආරච්චිගේ විමලසේන පෙරේරා මහත්මයාට පින් අනුමෝදන් කිරීමටත් එවාගේම මව්පිය දෙපාර්ශ්වයේම මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත්
පැමිණ සිටින සියලු දෙනාම නමින් පරලෝසපත් ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් කියන අරමුණු පෙරදරි කරගෙන ඒ වගේම බෞද්ධ ආරූප වාහිනී නාලිකාවේ නිර්මාතෘ පූජනීය දරණගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයටත් දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ උතුම් ධර්ම දානමය කුසලයක් සිද්ධ කළේ විශාල පිරිසකට, ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ධර්මයේ ශ්‍රවණය කරන්නට අවකාශ ලබා දීමෙන් ලෝකේ උතුම්ම දානීය ධර්ම දානය ලබා දීමෙන් පහළ කර ගන්න උදාාරතර කුසල ශක්තිය මීට 7 වසරකට කලින් අභාව ප්‍රාප්ත වන්ට යෙදුණු විශ්‍රාමලත් රේගු විධායක නිලධාරී හෙට්ටිආරච්චිගේ විමලසේන පෙරේරා මහත්මයා ප්‍රධාන පින්තුන් නමින් පරලෝසපත් ඥාතීන්ට අනුමෝදන් කරමු. සියලු ඥාතීහු පින් අනුමෝදන් උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් සාදු කියලා පෙන් දෙන්න. ලෝකයේත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේවාශිර්වාදය ශ්‍රී පෙරේරා මහත්මණිය ප්‍රධාන දරුවන්ට මේ හැම දිනාටම සලසත්වා දෙවියෝත් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පෙන් දෙන්න. මේ උතුම් කුසල් බලෙන් හැමත මෙලවසෝ වේවා පරලොවසෝ වේවා හැකිතරම් ඉක්මනින් උතුම් නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ කොළඹ බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ මධ්‍යස්ථාන වාසී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ. අපි උන්වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. මෙවැනි උදාාරතර ශාසනික කටයුතු තව තවත් සිදු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. අද මේ ධර්මානුශාසනාවේ දායකත්වයෙන් කටයුතු කළේ තලාහේනේ ආසිරිපුර අංක 136න් 6C නිවසේ පදිංචි CE පෙරේරා මහත්මිය සහ දරු පිරිස විසින්. ඒ අයගේ සිත්හි ඇති වූ ප්‍රාර්ථනාත් ඒ ආකාරයෙන්ම සඵල වෙන්නට කියලා බෞද්ධ මාධ්‍යාලයේ අපිත් නොමස්සරුව හෘදයාංගමව ප්‍රාර්ථනා කරනවා. ධර්මය ලෝකයට රැගෙන යන්නට තවත් මෙවැනි උදාාරතර පියවරකින් ඔබ මුණ ගැහෙන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.